Honorable Anurag Tissanayake. ගරු කාරක සභාපතිතුමනි විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ අද ඉතාමත් වැදගත් විවාදයක් පැවැත්වෙනවා. මේ පාර්ලිමේන්තුවේ පසුගිය කාලේ පුරාවටම අපේ රටේ මහජනය ධනය නාස්ති කරන ඒවා පිළිබඳව මහජන ධනය හොරකම් කරන ලද ඒවා පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ කතා කරලා තිබෙනවා. ගරු සභාපතිතුමනි මේ වංචාව දූෂණය අද ස්ථානගත වී තිබෙන්නේ රජ ගෙවල් වල බව ඉතා හොඳින් පැහැදිලි ඔප්පු කරලා තිබෙන මේ පාර්ලිමේන්තුව. විශේෂයෙන් මේ වංචා දූෂණ වලට ඒ මොහොතේ බලය හොබවන ලද කණ්ඩායම් අමාත්‍යවරු ජනාධිපතිවරු අග්‍රාමාත්‍යවරු සම්බන්ධ වී තිබෙන බව මේ පාර්ලිමේන්තුව එළිදරව් වී තිබෙනවා. ඒ නිසා වංචාව සහ දූෂණයන් පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ කතා කරනකොට බැඳුම් කර ගනුදෙනුව කිසිසේත්ම කතා කරන්න බෑ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නම නොකිය. ඒක බැඳුම් කර කතා කරන්න බෑ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන සම්බන්ධ නොකොට. ඇති තරම් මේ පාර්ලිමේන්තුව අපි කතා කරා. ඒ වගේම නිවාස බෙදා දීම් පිළිබඳව කතා කරන්න බෑ. ඒ හිටපු නිවාස ඇමතිවරු ගැන කතා නොකොට අපි මේ පාර්ලිමේන්තුවේ කතා කරා. ඒ නිසා මා හිතනවා අද මේ ඉදිරිපත් වී තිබෙන චෝදනාව කතා කරන්න බෑ මහින්ද රාජපක්ෂ ගැන නොකිය. කවුරු හරි එහෙම කියනවා නම් ඔවුන්ගේම ඉතිහාසය හොයලා බලන්න. බැඳුම් කරේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවර පිළිබඳව අනෙක් ගනුදෙනුවලදී අනෙක් අය පිළිබඳ කතා කරා හා සමාන ලෙස අපිට අයිතියක් තිබෙන මේ ගනුදෙනුව ගැන මහින්ද රාජපක්ෂ ගැන කියා කතා කරන්න. කවුරු හරි කියනවනම් මට විරුද්ධ වෙනවා නම් කිවෙන්න. විරුද්ධ වෙනවා නම් මම මේකට වෙන ප්‍රයෝගයකුත් මා ගාව තියෙනවා නම කියන එක අප්සෙට් නම්. ගරු සභාපතිතුමනි ජෝන් ඇඩම්ස් කියලා තියෙනවා රටක් යටත් කරගත හැක්කේ එක්කෝ කඩුවෙනි එක්කෝ ණය දීමෙනි කියන. හැබැයි ගරු කතානායකතුමනි දැන් පෙන්눔 කරමින් තිබෙනවා රටක් යටත් කරගන්න පුළුවන් කඩුවෙන් ණය දීමෙන් සහ කොමිස් වලින්. ඒක තමයි මේ පාර්ලිමේන්තුව අද ඔප්පු කොට තිබෙන්නේ. පසුගිය කාලේ අපේ රටේ සිද්ධ වුණු ව්‍යාපෘති සහ ඒ ව්‍යාපෘති වල තියෙන ප්‍රතිලාභයන් පිළිබඳ අපි යම් සාකච්ඡාවක් කරමු. ඒතකොට අපිට දැනගන්න පුළුවන් මේ ව්‍යාපෘති කවර වමනා වෙනුවෙන් කරලාද දේවල්ද කියලා. ගරු නියෝජ්‍යකාරක සභාවේ සභාපතිතුමනි මත්තල ගුවන්තොටුපොළ හදනකොට ඒ කරන ලද සක්්‍යතා අධ්‍යයන වාර්තාවේදී කියනවා වසරකට ගුවන් ගමන් 30000ක් මත්තල ගුවන්තොටුපළෙන් කළ හැකි බව. ඒ වගේම වසරකට මෙට්‍රික් ටොන් 1,50,000ක බහණ්ඩ උවමාරුවක් මත්තල ගුවන්තොටුපළෙන් කළ හැකි බව තමයි සක්්‍යතා අධ්‍යයන වාර්තාවෙන් සඳහන් වී තිබෙන්නේ. හැබැයි දැන් මත්තල ගුවන්තොටුපළ විවෘත කර දිගු කාලයක් ගත වී තිබෙනවා. ගුවන් වාර 30000ක් නෙවෙයි මේ මුළු කාලෙටම ගුවන් වාර 100ක්වත් ඉටු කරගන්න අසමත් වී තිබෙනවා. ඒ වගේම මෙට්‍රික් ටොන් 1,50,000ක් නෙවෙයි මෙට්‍රික් ටොන් 10ක්වත් මෙම ගුවන්තොටුපළ හරහා එහෙට මෙහෙට ගෙනියන්න අසමත් වී තිබෙනවා. ඒකෙන් පෙන්눔 කරන්නේ මෙම ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා කරන ලද සක්්‍යතා අධ්‍යයන අසාර්ථක බවත් අසත්‍යයක් බවත් ඒ වගේම ඒ මත්තල ගුවන්තොටුපළ අසාර්ථක ව්‍යාපෘතියක් චීන සමාගමක් විසින් ඉටු කරන ලද බව තමයි එයින් පෙන්눔 කරන්නේ. ඊළඟ නොරොච්චෝලේ බලාගාරය නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීම පිළිබඳව ටෙන්ඩර් කැඳවීමේදී පළමු තෝරා ගැනීමේ සමාගම බවට පත් වුණේ ඉන්දියානු සමාගමක් NPC කියන සමාගම ඉන්දියාවේ. NPC කියන සමාගම ඉන්දියාවේ නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීම සඳහා සියලු කටයුතු කරමින් තිබීම තමයි 2005 බලයට පත්වෙච්ච ආණ්ඩුව ඉන්දියානු සමාගමෙන් එම බලාගාරය ඉවත් කොට චීන සමාගමට දෙන්නේ විදුලි බල ඇමතුමා දන්නවා. ඒ වෙනුවෙන් තමයි ඉන්දියාවට අපි එකඟ වෙන්නේ සාම්පූර්ණ බලාගාරයක් ඉදි කරලා දෙන්න. එතකොට එහෙමනම් මම කියන්නේ කාටද දෙන්න කියන එක නෙමෙයි මගේ ප්‍රශ්නේ. ඉන්දියානු සමාගමක් වෙත පවරා තිබුණු බලාගාරය චීන සමාගමක් වෙත යලි පැවරීම සඳහා කටයුතු කළේ මන්ද? ඒක අපි දැනගන්න ඕන. ඇයි මේ ප්‍රශ්නේ? ඊළඟ ගරු සභාපතිතුමනි මාතර සහ බෙලියත්ත රේල් පාරක් හදනවා කිලෝමීටර් 27යි ඩොලර් මිලියන 272යි චීන සමාගමක් විසින්. දැන් අපි කල්පනා කරන අපේ රටේ මාර්ග සංවර්ධනයේදී ප්‍රවාහනයේදී
අතිශය ප්‍රමුඛතාවයේ කාර්යයක්ද මාතර සිට බෙලියත දක්වා කිලෝමීටර් 27ක් ඉදිකිරීම. මා විශ්වාස කරන එක අපේ මාර්ග පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය මුහුණ දී තිබෙන ගැටලු ගත්තාම ඒක ප්‍රමුඛතම කාර්යයක් නොවන බව. හැබැයි අපේ මාර්ග සංවර්ධනය නිසා ප්‍රවාහනයේදී ප්‍රමුඛතම කාර්යයක් නොවන මාතර සිට බෙලියත්ත දක්වා කිලෝමීටර් 27 රේල් පාර ප්‍රමුඛ හැටියට චීන සමාගමකට පැවරෙන්නේ කෙසේද? අපි දැනගන්න ඕන. ඒ වගේම හම්බන්තොට වරාය ඉදිකිරීමේදී ගරු සභාපතිතුමනි පළමු යෝජනාව මට මතකයි මමත් හිටපු කැබිනට් මණ්ඩලයේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විසින් හම්බන්තොට වරාය පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. ඒ කැබිනට් පත්‍රිකාව අපේක්ෂාව බවට පත් වී තිබුණේ හම්බන්තොට වරාය බහඬු හමාරු කිරීමේ මධ්‍යස්ථානයක් වෙනුවට සේවා සැපීමේ වරාය බවට ගොඩනැගීම තමයි අරමුණ බවට පත් වී තිබුණේ. ඒ මොකද ඒ ආසන්නයෙන් නැව විශාල ප්‍රමාණයක් ගමන් කරමින් තිබෙනවා. ඒවට ඉන්ධන, ආහාර, වතුර සහ අනිකුත් ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම තමයි වඩාත් යෝග්‍ය අපේ ආර්ථික උපාය මාර්ගය අනුව හම්බන්තොට වරායගේ පළමු කළ යුතු තිබුණේ සේවා සැපීම මධ්‍යස්ථානයක් හැටියට ඒ වරාය ඉදිකිරීම. හැබැයි අපේ ආර්ථික උපාය මාර්ග සේවා සැපීමේ ආර්ථික වරායක් සේවා සැපීමේ මධ්‍යස්ථානයක් හැටියට හම්බන්තොට වරාය වුණාට බහඬු හමාරු කිරීමේ වරායක් බවට හම්බන්තොට වරාය ඇති වුණේ කවර න්‍යාය පත්‍රයකට අනුවද? අපි දැනගන්න ඕන. ඒක අපේ ආර්ථික න්‍යාය පත්‍රයක් අනුවද ඒක සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා චීන සමාගමක් විසින් අපිට ණය ලබා දෙනකොට ඔවුන් පූර්ව නිගමනයකට උට ආ හැකිව තිබෙනවා ශ්‍රී ලංකා රජයට මේ ණය ලබා දුන්නාට එහි අයිතිය ඔවුන් සතුව ලබාගත හැකි කියන පූර්ව නිගමනයක් ඔවුන් සතුව තිබෙන බව පැහැදිලි. එසේ නැතුව චීන සමාගමක් මේ ඉදිකිරීමට මැදිහත් වෙන්නේ නැහැ. ගරු සභාපතිතුමා මීට පෙරත් කිව්වා බැරි වෙලාවත් හම්බන්තොට චීනය විසින් වරායක් ගොඩනගන්න උත්සාහ කරා නම් එදා ජනතාවගේ විශාල විරෝධයක් පැන නැගෙනවා. ඇයි? ශ්‍රී ලංකා මාතෘභූමිය ඇතුලේ වෙනත් රටකට වරායක් ඉදිකිරීම පිළිබඳව දේශප්‍රේමීත්වය පිළිබඳ හඬනගෙන බොහෝ අයට ඒවට අනුගත වෙන්න අමාරු නිසා. හැබැයි චීනය සමත් වෙනවා ණය මුදලක් ලබා දීමෙන් වරාය ඉදිකොට නැවත තමන්ට වරාය ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා යයි කියන පූර්ව නිගමනයක සිට වරායට ප්‍රවිෂ්ඨ වෙනවා. එය පසුගිය පැවති පාලන අවුරුදු 35ක බදු ගිවිසුමක් සහ මේ ආණ්ඩුව අවුරුදු 99 දක්වා බදු ගිවිසුමකට එකඟ වී තිබෙනවා. මේක කතාව. එහෙමනම් මේ ව්‍යාපෘති මුළුමනින්ම අපේ ආර්ථික උපාය මාර්ගයකට සම්බන්ධ වූ ව්‍යාපෘතිද අපි ගරු සභාපතිතුමනි විශ්වාස කරනවා මේ කිසිසේත්ම අපේ ආර්ථික වමනාවත් එක්ක ආර්ථික උපාය මාර්ගයත් එක්ක සම්බන්ධ නොවුණු ව්‍යාපෘති බව. අපේ ආර්ථික වමනාවත් එක්ක සම්බන්ධ කරන වරාය සංවර්ධන අපේ ප්‍රමුඛතාවය දී යුතු තිබුණේ කොතෙන්ද? වරාය සංවර්ධනයේදී වඩාත් ප්‍රතිඵලදායක වඩාත් කාර්යක්ෂම තැන තමයි කොළඹ දකුණු ජැටිය සංවර්ධනය. කොළඹ දකුණු ජැටිය සංවර්ධනය තමයි වරාය අධිකාරියට වඩාත් වැඩියෙන් ප්‍රතිලාභ සහ ලාභ ලබා උපයා ගැනීම සඳහා තිබුණු තැන. හැබැයි අපි කොළඹ ජැටිය සංවර්ධනයේ චීනට දෙනවා නැව්වෙන්නේ නැති තැනක අපි වරායක් හදනවා. එහෙම වෙන්නේ කොහොමද? කොළඹ ජැටිය සංවර්ධනය තමයි අපේ අදත් කොළඹ බහලුම් වලින් 33කට ආසන්න ප්‍රමාණයක් වුවමාරු කරනු ලබන්නේ දකුණු කොළඹ වරාය. ඒක තමයි ආණ්ඩුවක් හැටියට කළ යුතු තිබුණු ව්‍යාපෘතිය. හැබැයි එතන තියෙන රන්නස්වනු නෙලිය හැකි තැන චීනට දීලා පාළු තැනක අපි වරායක් හදනවා. එතකොට ගරු සභාපතිතුමනි ඒවා වෙන්නේ කොහොමද? ඒ නිසා මේ සංවර්ධනයේයි කියලා ගොඩනගන කොන්ක්‍රීට් වනාන්තර ඇතුලේ ඉතා පැහැදිලි ලෙස එම ව්‍යාපෘති පිටිපස සංගවා තිබෙන බොහෝ කරුණු තිබෙන බව දැන් එළිදරව් වී තිබෙනවා. දැන් අපි මේ සාකච්ඡාව බඳුන් කරමින් තිබෙන්නේ ඒ එළිදරව් වී තිබෙන කරුණු සාධක ඉතාම පැහැදිලිව ඉදිරිපත් වෙමින් තිබෙන වෙලාවක මීට පෙර මේවා පිළිබඳ කුකුසක් සැකයක් සංකාවක් අවිශ්වාසයක් දෙගිඩියාවක් තිබුණා නම් අප අද ඉදිරිපිට මේ වගේ සත්‍ය සැබෑ යටි අරමුණු අද එළිදරව් වී තිබෙනවා. හැබැයි මේක ගනුදෙනු පිළිබඳ පළවෙනි එළිදරව්ව නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ පහුගිය කාලේ පුරාවටම බැදුම් කර ගනුදෙනුවට අරලියගහ මන්දිරයේ සම්බන්ධය තියෙන ස්වභාවය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ මූලෝපායක වමනාවේ මුදල් මංකොල්ලේ වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා තිබෙනවා. හැබැයි ඒක මහා ගෝසාවක් හැටියට නැවත යට යනවා. බැඳුම් කර ගනුදෙනු වරා ඉතා හොඳින් මේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු මොනතරම් ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන්ද කියන එක
තව තවත් එළිදරව් වෙමින් තිබෙනවා. ඒ වගේම හිටපු ජනාධිපති ලේකම්වරයා මහජන මුදල් අවභාවිත කිරීම වරදට බරපතල වැඩ සහිත හිර දඬුවම් ලබන නඩු තීන්දුවක් පවා ලැබී තිබෙනවා. ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානිය කොමිස් ප්‍රධානිය සහ දෙව සංස්ථාවේ සභාපතිවරයා කොමිස් ගන්නකොටත් පගා ගන්නකොට අත්අඩංගුවට පත් වෙනවා. එහෙනම් මේ මංකොල්ල තියෙන කොහෙද? මේ මංකොල්ල තියෙන රජගෙවල් ඇතුලේ මතක තබා ගන්න. මේ අපි ලොකු හඬ නගනවා ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාගේ බොරුළු පාරක් ගැන. එහෙම නැත්නම් ගමේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයාගේ කොන්ක්‍රීට් පාලමක් ගැන අපි කෑ ගහනවා. හැබැයි අද අපේ මංකොල්ල කෑම් රජගෙවල් ඇතුලේ ඇති වී තිබෙනවා. ඒ නිසා මේ රජගෙවල් වල සිද්ධ වෙන මංකොල්ල කෑම් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ ඇත්තටම විවාද කරලා තියෙනවා, කතා කරලා තිබෙනවා. ප්‍රතිඵලය මොකක්ද? සමහර අයට පුළුවන්කම තිබෙනවා රාජිත අක්කා සුජාත් රාජිත අයියා සුජාත අක්කා කියලා බේරෙන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. හඬපට එළියට අවිලා තිබෙනවා. මහා දෙපාර්ශ්වයේ අවි අමෝරගෙන පාරිශුද්ධ සේවනය සටන් කරන කණ්ඩායම් තමන්ගේ කිලිටි වංචා දූෂණ වසා ගැනීම වෙනුවෙන් නේද මහජන දේපොළ වලට මහා හානියක් කළාද රාජිත් සේනරත්න අයියා වෙනවා, එයාගේ නෝනා සුජාත අක්කා වෙනවා. එයි තමුන්වන්සලා මේ ගනුදෙනු වසා ගැනීම සඳහා එවැනි කටයුතු වල නිරත වී තිබෙනවා. ඒ බව දැන් එළිදරු වී තිබෙනවා. ඒ වගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා විටක මේ වංචා දූෂිතයන් ආරක්ෂා කර ගැනීම මැදිහත් වී තිබෙනවා. හිටපු නියතිය සාම්‍ය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක උට ප්‍රධාන චෝදනා එල්ල වී තිබෙනවා මේ වංචනිකයන් ආරක්ෂා කිරීම පිළිබඳව. මේ වංචනිකයන් අරලියගහ මන්දිරයට ගෙන ඒම සහ මේ පරීක්ෂණ අඩාල කිරීම සඳහා වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ නම නිතරම කියවන නමක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා මොකද්ද වී තිබෙන්නේ? මේ වංචාවන් පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ මහා ගෝරනාඩුවක් ඇතියොත් මේ දෙපාර්ශ්වයේම තමන්ගේ වංචාවන් වසා ගැනීම වෙනුවෙන් විවිධ අවස්ථාවල යටි ගනුදෙනු කරන බව අද මේ පාර්ලිමේන්තුවේ පමණක් නෙවෙයි ජනතාවට ඉල්දරව් වී තිබෙනවා. ඒක මම හිතන්නේ මහින්දානන්ද අලුත්ගමගේ අපේ හිටපු ඇමතුමා හෘද සාක්ෂියට අනුව කතා කරනවා, තවත් ගොඩක් දේවල් මටත් වඩා කියයි කියලා මම හිතනවා. ඩීල් ගැන ඔය ගනුදෙනු බේර ගන්න හදන ඔබතුමාගේ ව නෙවෙයි. මෙන්න ඔබතුමාට දැන් නඩු වලට මුහුණ දෙන්න තියෙන්නේ. ඒ නිසා එහෙම තමයි සිද්ධ වෙන්නේ. මේ කවුරුත් දන්නවා. මේ ගනුදෙනු එකිනෙකා වෙනුවෙන් පිට කසා ගැනීමෙන් එකිනෙකා ආරක්ෂා කර ගැනීමෙන් මේ වංචා දූෂණ යටපත් කිරීමේ ප්‍රයත්න අද රට එල්දරව් වී තිබෙනවා. එසේ තිබෙන තත්ත්වයක ඇතුළේ තමයි ගරු සභාපතිතුමනි යලි අපි මේ මහා බරපතල වංචා දූෂණයන් පිළිබඳ සාකච්ඡා කරමින් තිබෙන්නේ. මේ සාකච්ඡාවේදී මේ එළිදරව් කිරීම කරලා තිබෙන ඇමරිකන් එක්සත් ජනපදයේ පුවත්පතක්. ඔවුන්ගේ දේශපාලන උවමනාවන් පිළිබඳව, ජාත්‍යන්තර දේශපාලන ඇමරිකන් එක්සත් ජනපදයේ භූමිකාවන් පිළිබඳව ඒවා පිළිබඳව අපි මෙතන සම්බන්ධ කරගත යුතුයි. මොකද ඒක අපි දන්නවා. ඒ වගේ මේකට මුවා වෙන්න සූදානම් වෙන්න බෑ. පුවත්පත කවරක් වුවත්, පුවත්පතේ දේශපාලන කවර උවමනාවක් වුණොත් ඒ නිශ්චිත වශයෙන් කරුණු ගණනාවක් එළිදරව් කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා තමගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා $7 මිලියන 7.6ක මුදලක් යොදාගත්තු බව චීන සමාගම් හරහා. දැන් පිළිතුරු ලබා යුත්තේ කොතෙන්ද? නිව්යෝක් ටයිම්ස් සංග්‍රහව එය කවර දේශපාලනද නියෝජනය කරන්නේ? ලෝක දේශපාලනයන්ගේ මතවාදය මොකක්ද කියන එක අපි වෙනම විවාදයක්. ඒකයි පත්තරය ගැන විවාදයකදී අපි කතා කරමු. ජාත්‍යන්තර දේශපාලනයේදී ලෝකයේ චීනයේ භූමිකාව සහ ඇමරිකන් එක්සත් ජනපදයේ භූමිකාව ඒක ජාත්‍යන්තර දේශපාලනයකදී අපි කතා කරමු. අද අපි කතා කරන්න ඕනකම තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා $7 මිලියන 7.6ක මුදලක් ලබාගත් බව එම පුවත්පත වාර්තා කර තිබීම පිළිබඳ. මේක තමයි නිශ්චිත කරුණ. නිසා කිසිවෙක් දේශප්‍රේමීත්වයේ, අධිරාජ්‍ය විරෝධය, ඇමරිකන් විරෝධය, තීන ගැතිභාවය, එහෙම නැත්නම් මම මේ පූර්වතන ඕගෙන් තමයි හැංගෙන්න හදන්නේ. ඒ නිසා මම මේ කියලා යන්නේ. ලෝක බලතුලනේ ස්වභාවය මේ වගේ නෙවෙයි හැංගෙන්න ඕනකම තිබෙන්නේ. අද නිශ්චිත ලෙස අපි පිළිතුරු ලබාගත යුතු තිබෙනවා මේ $7 මිලියන 7.6 පිළිබඳව. එහිදී මම අපේක්ෂා කරා. මොකද මේ චෝදනාව නිශ්චිත ලෙස එල්ල වී තිබෙන්නේ හිටපු ජනාධිපතිවරයාට. ඔහුගේ වගකීම තමයි මේ පාර්ලිමේන්තුවට අවිලා මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරන එක. හැබැයි ඔහු නැතුව මම අද උදේ සිට මේ විවාදයේදී හැසිරුණු හැටි ආකාරය ගත්තාම Tamanට චෝදනාවක් එල්ල වී තිබෙනවා නම්, චෝදනා එල්ල වෙච්ච පාරිශුද්ධත්වය තිබෙනවා නම් ඔවුන් උත්සාහ කළ යුතු වන්නේ එම විවාදයට සාවධානව ඇහුම්කන් දෙමින් පිළිතුරු ලබා දීමයි. හැබැයි මේ සභාවේ ඉතා හොඳින් පෙන්눔 කරමින් තිබුණා. අර අබ කාපු කෙනාගේ මොලේ දනවා වගේ වංචා දූෂණ වලට හුල්ලුණු නායකයන්ගේ පිටිපස්සේ ඉන්න නායකයාගේ සිට ආරක්ෂකයන් දක්වා මහජනක දේපොළ හොරකම් කරපු නාස්ති කරපු කණ්ඩායම
මේ විවාදයන් අඩපණ කිරීම සඳහා දඟලපු දැඟලිල්ලේ ස්වභාවයෙන් පෙන්වු කරනවා මොනතරම් අපහසුතාවයකට පත් වී තිබෙනවද කියන බව. පුල්ලොරා කරෙන් දෙනේ කියලා අපේ සාකච්ඡාවක් තිබෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වගකීම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පිළිබඳව ප්‍රකාශ කරන මේ පිළිබඳව උත්තර දෙන එක. මම හිතුවා ඔහු අද දවස පුරා මේ පාර්ලිමේන්තුව රැඳී සිටමින් මේට හැවුම්කන් දෙමින් ඔහුගේ නිවැරදි නම් ඔහුගේ නිවැරදිභාවය තහවුරු කිරීමේ වගකීමක් ඔහු සතුව තිබෙනවා. ඕනෑම කෙනෙක් මේ පාර්ලිමේන්තුවේදී යම් චෝදනාවක් එල්ල වී තිබෙනවා නම් නිශ්චිත වශයෙන් චෝදනාවට එල්ලූ කෙනා තමයි පිළිතුරු ලබා දිය යුතු තිබෙන්නේ. හැබැයි එසේ පිළිතුරු ලබා දෙනවා වෙන මම දන්නේ ඔහු පාර්ලිමේන්තුවේ ඉද නැද්ද කියලා මම දන්නේ නෑ. ඔහුගේ පුතා හෝ ඔහුගේ අයියා හෝ අඩුම තරමේ ඒ කියන්නේ රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් නෙවෙයි රාජපක්ෂ පවුල වෙනුවෙන් හරි කවරෙක් හරි වෙලා මේ පිළිවෙල පිළිතුරු ලබා දිය යුතු තිබෙනවා. මම මගේ කරුණ ගොනු කරන්නේ මගේ කරුණ මම ඉදිරිපත් කරන්නේ නිව්යෝක් ටයිම්ස් සංග්‍රහව මත පදනම්ව නෙවෙයි. මාගාව තිබෙන සාධක මත. මම එකින් එක ඉදිරිපත් කරන්න. පළමු කොටම විශාල ගනුදෙනුවට යන්න කලින් මම ඉදිරිපත් කරන්නම් හිටපු ජනාධිපතිවරයාගේ සොහොයුරා බැසිල් රාජපක්ෂ මහත්මයාගේ බිරිඳගේ ගනුදෙනුව පිළිබඳව. විශේෂයෙන්ම CICT ව්‍යාපෘති ඒ කියන්නේ මම කලින් කිව්වා. ඇයි අපිට රන් ආකාරයක් බවට පත් වී තිබුණු කොළඹ ජැටිය කොළඹ දකුණු ජැටිය ඇයි CICT සමාගමට දුන්නේ? අපි හම්බන්තොට වරායක් හදනවා මසුරන් තියෙන තැන අපි චීනෙට දෙනවා. ආණ්ඩුව එහෙමනම් කළ යුතු තිබුණා අවම වශයෙන් කළ යුතු තිබුණා. වැදගත්ම තැන අපි විසින් කළ යුතු හැබැයි CICT එකට දුන්නා. CICT කියන සමාගම ව්‍යාපෘති විසින් HSBC බැංකුවේ අංක 0.1.2.5.2 හරස් සිරප් 0.90 දරන ඇමරිකන් ඩොලර් ජංගම ගිණුමක් හා අංක 0.1.2.6.9.2.4.9.2 දරන රුපියල් ජංගම ගිණුමක් පවත්වාගෙන යනවා. ඒ කියන්නේ මේ CICT සමාගමට ඇමරිකානු ජංගම ගිණුමක් වගේම ඇමරිකානු ඩොලර් ගිණුමක් වගේම රුපියල් ගිණුමක් තිබෙනවා HSBC බැංකුවේ. 2012 පස්වෙනි මාසේ 21 වෙනිදා අංක ඒ කියන්නේ දරන ඇමරිකානු ඩොලර් ගිණුමේ ඔවුන් සතුව තියෙන ඇමරිකානු ඩොලර් ගිණුමේ ඇමරිකන් ඩොලර් 1,50,000ක මුදලක් ඒක රුපියල් 1,94,10,000ක මුදලක් ඔවුන්ගේම රුපියල් දරන ගිණුමට මාරු කරනවා. ඔවුන්ගේ ඇමරිකන් ඩොලර් ගිණුමෙන් 1,50,000ක් වන ගිණුමෙන් ඔවුන්ගේ රුපියල් ගිණුමට 1,94,10,000ක් බැර කරනවා. 2012 පස්වෙනි මාසේ 20 වෙනිදා එදිනම CICT සමාගමේ රුපියල් දරන ගිණුමෙන් නිකුත් කළ 59.41.91 දරන චෙක් පතාරා රුපියල් 1,94,10,000ක මුදලක් පුෂ්පා රාජපක්ෂ පදනම නමින් මහජන බැංකුවේ ප්‍රධාන ශාඛාවේ පවත්වාගෙන ලබන 204 හරස් සිරක් 1.2.1.5.3.92.90 දරන ගිණුමට මාරු කරනවා. එහෙනම් හරි පැහැදිලි CICT සමාගමට තියෙන ඩොලර් ගිණුමක් ඒ ගිණුමෙන් රුපියල් ඩොලර් 1,50,000ක් ඔවුන්ගේ රුපියල් ගිණුමට මාරු කරනවා. ඒ රුපියල් ගිණුමෙන් සල්ලි මාරු කරනවා පුෂ්පා රාජපක්ෂ පදනමට. ඊළඟ මේ පිළිබඳ විගණන වාර්තාව මොකද්ද කියන්නේ? මේ පිළිබඳව මේ සම්බන්ධ රාජ්‍ය විගණන දෙපාර්තමේන්තුව විසින් 2016 මාර්තු මාසයේ පළවෙනි දින POS ඇලයිරක් A ඇලයිරක් SLPA ඇලයිරක් 2016 දරන ඇලයිරක් 4 දරන විගණන අංකයට විගණනයක් කරලා තිබෙනවා. ඒ විගණන අනුව පෙන්눔 කරලා තිබෙනවා CICT සමාගම විසින් පුෂ්පා රාජපක්ෂට වෙත ගෙවන ලද මුදල CICT ව්‍යාපෘතියේ මුදලක් හැටියට ගිණුම්ගත කරලා තිබෙනවා. උන්ගේ වියදමකට ගිණුම්ගත කරලා තිබෙනවා. මේක තමයි ප්‍රශ්නේ. ඒ සමාගමේ ලාභයක් නෙවෙයි. වෙනම සමාගම දෙන්න ලද ආදායයක් නෙවෙයි මෙතන තිබෙන්නේ. මේ ඇවිල්ලා CICT සමාගමේ වියදම. CICT සමාගම මොකද්ද? ඒක 85% තියෙනවා චීන සමාගම වෙත 15% තිබෙනවා ආණ්ඩුව වෙත. ඒ කියන්නේ මොකද්ද එහෙනම්? වරාය අධිකාරිය සොත 15% කොටස් තියෙන සමාගමේ. එහෙනම් එම සමාගමෙන් වියදම් ශීර්ෂයක් ලෙස ලබා දෙනවා පුෂ්පා රාජපක්ෂලට සල්ලි. ඊළඟ ඊට පස්සේ මේක ගිවිසුම අනුව මොකද්ද කියන්නේ? මෙම මුදල එම සමාගම විසින් දකුණු වරාය සංවර්ධන සඳහා දරන වියදමක් ලෙස ගිණුම්ගත කොට ඇති බැවින් වසර 35කට පසුව CICT සමාගම සිය කොන්ත්‍රාත්තුව සම්බන්ධව ඇති 62 ඇලයිරක් 8 දරන වගන්තිය ප්‍රකාරව සහ
අනුවගන්ති ප්‍රකාරව එම ගිවිසුම කල්පිරි අවසන් වූ පසු CICT චංචල හා පර්යන්ත සංවර්ධනය වැය කළ මුදල් පොත් වටිනාකම මෙහෙයුම්කරුට ගෙවිය යුතුයි. ඒ කියන්නේ අවුරුදු 35කට මේක දීලා තිනවා. අවුරුදු 35න් ගිවිසුම අවසන් වෙනවා. අවසන් වුණාට මෙම CICT ජැටි අපිට අයිති වෙනවා. ටර්මිනල් එක. අයිති වෙනකොට අපි ඒගොල්ලන්ට ගෙවීමක් කරන්න ඕන. ගෙවීම කරන්න කොහොමද? ගෙවීම කරන්න ඕනකම තිබෙන්නේ චංචල දේපල සහ පර්යන්ත සංවර්ධනයේ වැය කළ මුදල් වල පොත් වටිනාකමට. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ පොත ඇතුලේ තියෙන මොකද්ද? ඒ පොත ඇතුලේ තියෙන පුස්පට දීපු සල්ලි. කවදා හරි වරාය අපි ඒ ජැටි අපි ගන්නවනම් ලංකා ආණ්ඩුවෙන් පුස්පට දීපු සල්ලිත් අපි ගෙවන්න ඕන. ඔතනයි තියෙන්නේ. එමෙ වංච නෙවෙයිද? මම අහන්නේ එච්චරයි. මේ අවුරුදු 35 කල්පිරුණාට පසුව නැවත ශ්‍රී ලංකා රජයට අත්පත් කර ගැනීමේදී එහි චංචල දේපල සහ පර්යන්ත සංවර්ධනයේ වැය කළ මුදල් වල පොත් වටිනාකම මෙහෙයුම්කරුට ගෙවිය යුතුයි. අපි ඒගොල්ලන්ට ගෙවලා තමයි ගන්න ඕන. ඒ නිසා පුස්පට 2012 දුන්නට 2012 ඉඳන් අවුරුදු 35ක් ගියාම පුස්පට දීපු මුදලත් අපි දෙන්න ඕන. ඉතින් මේ අයද මේ දේශ ප්‍රේමීත්වය ගැන කැමර දෙන්නේ. රටේ මහජනයාගේ දේපල ගැන වංචා දූෂණ ගැන හඬ නගන්නේ මේගොල්ලෝද? ඒ නිසා මේ පිළිබඳව රාජපක්ෂ පාල උත්තරයක් දෙන්න ඕන. මේක සරල නෑ. ඒ විතරක් නෙවෙයි. මා ඊළඟ කියන්නම්. China Harbour Engineering Company Limited විසින් HPDP ඒ කියන්නේ දෙවනි පියවර 9 ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවේ අංක 01 33යි 59යි 190යි හරස් සිරා 19 දරන රුපියල් ජංගම ගිණුමක් පවත්වාගෙන යයි. ඒ කියන්නේ චයිනා හාබර් එකට රුපියල් ගිණුමක් තියෙනවා. එම ගිණුමෙන් නිකුත් කළ චෙක්පත් උපයෝග කරගෙන EHRS ෆ්‍රැන්සිස්කෝ යන අය පහත පරිදි මුදල් ලබාගෙන ඇත. මම කියන්නම් 2014 12 මම මේ නිව්යෝක් ටයිම්ස් නෙමෙයි ඒක වෙනම හොයමු. මම මේකේ මංගාව තියෙන ඒවා. ඡන්ද කාලේ 2014 12 ජනාධිපතිවරණ වෙලාවේදී චෙක්පත් අංක 98යි 13යි 21 දරන චෙක්පත් අංක යටතේ රුපියල් මිලියන ඒ කියන්නේ රුපියල් කෝටි 3 කෝටි 90 ලක්ෂ 75000කුත් 2015 1/7 ඡන්දේ 8 මතක තබා ගන්න. 7 වෙනිදාත් කොමිස් ගහනවා. ඒකයි මේක භයානකම. 8 වෙනිදා ඡන්දේ අපිට පෙන්නනවා 9 වෙනිදා පාන්දර බඩු අකුලගෙන යනවා කියලා. බඩු අකුලගෙන යන්න කලින් චෙක් එකතු කරනවා. මතක තබන්න මේගොල්ලෝ කවුද කියලා. 2015 1/7 චෙක්පත් අංක 98යි 13යි 28 දරන චෙක්පත් අංක යටතේ 2 කෝටි 50 ලක්ෂයක්ද 2015 1/7 98යි 13යි 36 දරන චෙක්පත් අංක යටතේ 2 කෝටි 50 ලක්ෂයක්ද ඒ කියන්නේ ඒ චෙක්පත් අංක 3 විතරක් මිලියන 89ක් 8 කෝටි 90 ලක්ෂයක් ලබා දීලා තිබෙනවා. කවුද ෆ්‍රැන්සිස්කෝ? මොකද එයා කියන්නේ? එයා කියනවා මෙහෙම. එයා කියනවා ජනාධිපතිවරයා වෙනුවෙන් නිල් බලකාය නමින් මහින්ද රාජපක්ෂ මහතාගේ උඩකය ඇතුළත් කර පිළියෙල කර සැකසූ ටී-ෂර්ට් 2,45,000 සහ හිස් වැසුම් 1,25,000ක් වෙනුවෙන් එම මුදල ලැබී ඇති බවය. ඒගොල්ලන්ගේ ටී-ෂර්ට් වලට ඒගොල්ලන්ගේ කැප් වලට සල්ලි ගෙවුවේ කවුද? මේ සමාගම. දෙක කියලා තියෙනෝනේ. ඒ විතරක් නෙවෙයි. 2015 1/7 බලන්න 7 වෙනිදා තියෙන වැඩ. අනේ පව්වල ගම්වල සමාජිකයෝ පව්. ඒගොල්ලෝ කැන්වසින් ඒගොල්ලෝ පෝලිං බූත් එකට යන කට්ටිය හොයනවා. හරිද? ඡන්දෙට කට්ටිය ගෙනියන්න වාහන හොයනවා අබල දුබල අය. ඒගොල්ලෝ උත්සාහ කරනවා ඡන්ද දිනවන්න. අරලියගහ මන්දිරේ චෙක්පත් මාරු කරනවා. මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. 2015 1/7 98යි 13යි 33 දරන චෙක්පතෙන් 2 කෝටි 50 ලක්ෂයක්. 2005යි 1/7 98යි 13යි 35 දරන චෙක්පතෙන් 2 කෝටි 50 ලක්ෂයක්. ඒ කියන්නේ මොකද්ද? එතන කෝටි 5යි අතන කෝටි 8,90,000යි ආසන්න වශයෙන් ගත්තොත් කෝටි 14ක් කෝටි මෙතන කෝටි 14ක් මේ දවස් දෙකේ මාරු වෙනවා මේ චයිනා හාබර් සමාගමට දෙන්නේ. එතකොට අපිට මොකද්ද තියෙන සහතිකේ? අර ගොඩනගලන ව්‍යාපෘති රටේ ආර්ථික වමනාවක් වෙනුවෙන් ගොඩනගුවාද මේ කමිස් ලබා ගැනීම වෙනුවෙන් ගොඩනගුවාද කියන එක මේ පාර්ලිමේන්තු විමසා බැලිය යුතු තිබෙනවා. ඒ නිසා තමයි අද මහා ණයකන්දක ප්‍රධාන සාධකයක් මේ අසාර්ථක ව්‍යාපෘති. මේ අසාර්ථක ව්‍යාපෘති ලබා දෙනු සමාගම්. එම මොහොතේ ජනාධිපතිවරයාට මුදල් ලබා දෙනවා නම් අපිට සාධාරණ තර්කයක් පැන නගනවා. මොකද්ද?
මෙම ව්‍යාපෘති ලබා දෙනු ලැබුවේ එම මුදල් වෙනුවෙන්ය. උත්තරයි. මේක හරි සාධාරණ තර්කයක්. ඒ තර්ක කාටවත් බැහැර කරන්න බෑ. නිසා අපි අහන්නේ මෙච්චරයි. දැන් මේ රටට පාඩු වී තිබෙන්නේ මේකද එතකොට? නෑ මේ කමිෂන් විතරක් නෙවෙයි රටට පාඩු වෙන මතක තබා ගන්න. මේ කමිෂන් විසින් ගොඩනගන අසාර්ථක ව්‍යාපෘති ඒව රටට දිගු කාල ලෙස බරයි. මත්තල ගුවන්තොටුපළ දිගු කාල ලෙස බරයි. ආණ්ඩුව කොහොමත් විකුණන්න ඉන්නේ. විකිණීම සඳහාම හදපු ආණ්ඩුව. හැබැයි මොකද කරන්නේ? ඒගොල්ලන්ට විකිණීම සඳහා තර්ක තියෙනවා. මෙච්චර කාලයක් හදලා තියෙනවා. මෙච්චර ණයකන්තක් තියෙනවා. මෙච්චර බරක් තියෙනවා. ද විකිණීම සඳහා හදපු ආණ්ඩුවට විකිණීම සඳහා කරුණු මේක ඇතුළත් වෙලා තිබෙනවා. ඒ නිසා රටට ඒ මොහොතේ රාජපක්ෂ මහත්මයාගේ සාක්කුවට මැතිවරණ ව්‍යාපාරට ලැබුණු මුදල නෙවෙයි වැදගත්කම තිබෙන්නේ. ඒක සොච්චමක් මේ රට වෙලා තියෙන විනාශත් එක්ක බලපුවාම. මේ කොමිස් මුදල් වෙනුවෙන් රටට නාස්තිකාර ව්‍යාපෘති ගොඩනැගීම් පිළිබඳව වගකිය යුතු තිබෙනවා. ඊළඟ තව තියෙනවා. චයිනා මැෂිනරි ඉංජිනේරින් කෝපරේෂන් ආයතනය නොරොච්චෝලේ පිහිටි තාප විදුලි බලාගාර ඉදිකිරීම් කටයුතු සිදු කළ වන සමාගම වී එම ආයතන මගින් ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවේ අංක 1 36 58 980ට හරස් සිරක් 0.1 දරන රුපියල් ගිණුමක් පවත්වාගෙන යයි. නොරොච්චෝලේ බලාගාරයට රුපියල් ගිණුමක් තියෙනවා. හදපු සමාගමට. මෙම ගිණුමෙන් නිකුත් කළ අංක 0.6යි 70යි 13 දරන චෙක් පත උපයෝග කරගෙන රුපියල් 1 කෝටි ඒක පොඩි මුදලක් මේ පොඩි කෙනෙකුට දීලා තියෙන්නේ. 12 ලක්ෂ 95,000ක මුදලක් DS අබේසිංහ යන අය විසින් 2015 1 දින ලබාගෙන ඇත. අබේසිංහ සරණ ගුණවර්ධනගේ කිට්ටු කෙනා. සරණ ගුණවර්ධනට සල්ලි දීලා තියෙන මේ සමාගම. මතක තබා ගන්න. ඊට පස්සේ විමර්ශනයේදී අනාරවෙන්නේ ඇත්තේ 2015 ජනාධිපතිවරණ සඳහා මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් පිළියෙල කරන ලද ප්‍රචාරක පූර්ව සඳහා එම මුදලින් කොටසක් වියදම් කර ඇති බව. මුළු මුදල වියදම් කරලත් නැහැ හොදේ සරණ. හරි එක එක තැන් වලට මේ චෙක් පත් බෙදෙනවා. ඔයාට කොච්චර එනවද? මන් දන්නේ නවල පිටි පැත්තෙන් ඉන්නේ නැති වෙති නේද? හරි මෙහෙම තමයි බෙදුවේ. ඡන්ද වියදම අපගන්න කරනවා චීන සමාගමකට ගෙන චෙක් පත් දීපල්ලා කියලා. නෑ ටිකක් නිකන් ඔබතුමා ඉතින් ටිකක් ඊළඟ අහගන්න. China Harbour Engineering Company Limited විසින් HDPC මේක අලුත් එක. ඒකෙත් පවත්තා යන මම කලින් කියපු අංකයට තියෙන ස්ටෑන්ඩඩ් චාටර් බැංකුවේ 0.1යි 33යි 91යි 90යි හරස් සිරා 19 දරන රුපියල් ජංගම ගිණුම් පවත්වාගෙන යනවා. එම ගිණුමෙන් නිකුත් කළ චෙක්පත් උපයෝග කරගෙන 2014 12යි 31 98යි 13යි 19 දරන චෙක්පත් අංකයත් 2014 12යි 31 98යි 13යි 20යි දරන චෙක්පත් අංකය යටතේ මිලියන 58ක් 5 කෝටි 85 ලක්ෂ 94,000ක් මාරු කරගෙන තිබෙනවා. 5 කෝටි 94 ලක්ෂ අතර 14 ලක්ෂයට 14 කෝටි අමතරව මම මේ කියන්නේ. ඒතර මේකත් එක්ක ගත්තාම කෝටි 20ක් මේ චෙක්පත් වල. ඒව මොකද්ද කියන්නේ? නේෂන් ලංකා ආයතනයේ සාමාන්‍ය අධිකාරී MB ප්‍රියන්ත තමයි මේක මාරු කරලා තිබෙන්නේ. නේෂන් ලංකා ආයතනය. එයා කියන මොකද්ද? චෙක්පත් එම ආයතනයේ විධායක අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන අනුර චන්ද්‍රසිරි යන අය ලබා දීමෙන් පසු ප්‍රියන්ත සමරසිංහ මගින් මුදල් කළ බවටය. එම මුදල් 2004 12 31 වෙනි දින අනුර චන්ද්‍රසිරි සමග රැගෙන ගොස් අරලියගහ මන්දිරයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ හේමා මාධ්‍ය වලට ලබා දී ඇත. දැන් මේ සල්ලි ලබා දීලා තියෙනවා. දැන් කාටද කියන්න පුළුවන්කම තිබෙන්නේ? මේ මහජනයාගේ දේපල විශාල ප්‍රමාණයකින් වංචා කරලාද කණ්ඩායම මෙරට පාලනය කරපු ඉතිහාසයක් තිබිලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ දේශීය ගනුදෙනුව. ඒ ඇවිල්ලා චයිනා හාබර්. ලංකා බැංකුවෙන් මේක 2014 12යි 22 මිලියන 25ක චෙක්පතක් මාරු කරලා තිබෙනවා. මොකද අංකය 0.6යි 10යි 62 දරන චෙක්පත මාරු කරලා තිබෙනවා ලංකා බැංකුවේ. මම පස්සේ කියන්නම් ඒ ගැන. ඊළඟ 0.2යි 72යි 97යි 82යි 69 යන චෙක්පත් අංකයටදී එතනත් මිලියන 25ක චෙක්පතක් මාරු කරලා තිබෙනවා. ඊළඟ 0.2යි 72යි 97යි 82යි 69 දරන චෙක්පත් අංකයටදී මිලියන 25ක් මාරු කරලා තිබෙනවා. ඊළඟ 0.6යි 0.7යි 305 දරන චෙක්පත අංකයටදී මිලියන 30ක් මාරු කරලා තිබෙනවා. ඒත් 2014 12යි 15. ඒ කියන්නේ මේ චෙක්පත් වල වටිනාකම මිලියන 105යි.
මේ මිලියන 105ම මාරු කරේ. මේ චෙක්පත් සියල්ල මාරු කරේ අරලියගහ මන්දිරයේ විසින් එවන ලද නියෝජිතෙක්ගේ. දැන් අපි කියන ආණ්ඩුවට විමර්ශනය කළ යුතු තිබෙනවා. මේ චෙක්පත් කාගේ කම්පැනිවලද? මම ඉතා වගකීමෙන් කියන මේ චෙක්පත් ලංකාවේ දේශීය මාර්ග ඉදිකරුවන් සමාගම් වල චෙක්පත් මේවා. මම නම් කියන්නේ නැහැ උන් දැනුත් ඉදිකිරීම ක්ෂේත්‍රයේ ඉන්න නිසා. ඒතර මොකද වෙලා තිබෙන්නේ? ඒතර ජාත්‍යන්තර වශයෙන් එක පැත්තකින් අනිත් පැත්තෙන් දේශීය පැත්තෙන් මේ ඉදිකිරීම් කරුවන් මේ ගරු සභාපතිතුමනි ඡන්දයට සතියයි ඡන්දයට සමහර චෙක්පත් මාරු වෙලා තියෙන දින දෙකයි. ඒ අතරත් මිලියන 105කට අධික චෙක්පත් හුවමාරු වී තිබෙනවා. ඒ නිසා හරි පැහැදිලි මෙම මැතිවරණ ව්‍යාපාරයේ වෙනුවෙන් කියලා මම දන්නේ සියල්ල මැතිවරණ ව්‍යාපාරයට යෙදුවද කියන අපිට අවබෝධයක් නැහැ. නමුත් මේ මැතිවරණ ව්‍යාපාරයට යයි කියමින් විශාල ධනස්කන්ධයක් චීන සමාගම් විසින් සහ දේශීය සමාගම් විසින් අරලියගහ මන්දිරය එක්රැස් කර තිබෙන බව ඕනෑවටත් වඩා වැඩියෙන් සහතික තිබෙනවා. දැන් ප්‍රධාන ප්‍රශ්නේ මට නගින්නේ සභාපතිතුමී මේ මුදල් පිළිබඳ පමණක් නෙවෙයි. දැන් අපි අපේ රටේ ස්වාධීනත්වය පිළිබඳ සටනක් සූර්යභාවය පිළිබඳ සටනක් අපිට තිබෙනවා. ඒ සටන තියෙන කාත් එක්කද? උතුරට එරෙහිව දකුණද? සමහර අය කල්පනා කරනවා උතුරට එරෙහිව දකුණ පෙළඹවීම තමයි දේශප්‍රේමීත්වය කියලා. විජය කලාට එරෙහිව දකුණ පෙළඹවීම. මොන දේශප්‍රේමීත්වයක්ද? එහෙම නැත්නම් මුස්ලිම් මිනිහාට එරෙහිව සිංහල මිනිහා පෙළඹවීම. දේශප්‍රේමීත්වයක්ද? මුස්ලිම් ව්‍යාපාරිකයට එරෙහිව සිංහල ව්‍යාපාරිකයා ඇවිස්සීම. දේශප්‍රේමීත්වයද? දැන් මේගොල්ලෝ දේශප්‍රේමීත්වයෙන් තවරාගත්තු අය උත්සාහ කරමින් තිබෙනවා. උතුරට එරෙහිව දකුණ කුළු ගන්නවන්නොත් එහෙම නැත්නම් මුස්ලිම් මිනිහාට එරෙහිව සිංහල මිනිහා කුළු ගන්නවන්නත් තමයි දේශප්‍රේමීත්වය කියලා ඒගොල්ලෝ අර්ථකථන කරමින් තිබෙන්නේ. දේශප්‍රේමීත්වය තියෙන තැන නෙවෙයි. ආර්ථික වශයෙන් අපි ස්වාධීනද? දේශපාලනික වශයෙන් අපි ස්වාධීනද? සංස්කෘතික වශයෙන් අපි ස්වාධීනද? පසුගිය රාජපක්ෂ පාලනයේ සහිත පැවති පාලනය සහ වර්තමාන පාලනයේ ආර්ථික වශයෙන් අපේ තියෙන මුළු ස්වාධීනත්වය අත්පත් කර අහිමි කරමින් තිබෙනවා. ඒ නිසා අපිට අද තිබෙනවා මොකද සැබෑ දේශප්‍රේමීත්වය සටන් තියෙන කුමක්ද? මේ අහිමි කරන ආර්ථික නිදහස. පාවා දීලා තියෙන ආර්ථික නිදහස. රටක් අත්පත් කරගත හැකි වන්නේ කලින් කිව් පරිදිම කඩු වලින් ණය වලින් සහ කොමිස් වලින්. දැන් අපේ රට කඩු වලින් යටපත් කරගෙන නැහැ. හැබැයි අපේ රට ණය වලින් යටපත් කරගෙන තිබෙනවා. අපේ රට කොමිස් වලින් යටපත් කරගෙන තිබෙනවා. ඒ නිසා අපිට අරගල සැබෑ නිදහස අරගල තියෙන කාත් එකද? සැබෑ නිදහස අරගල තිබෙන්නේ මේ ආර්ථික නිදහස අපි අත්පත් කරගන්නේ කොහොමද? අද අපිට මොකද තියෙන ආර්ථික නිදහස? මේ කිසි ව්‍යාපෘතියක් මතක තබා ගන්න. චීනයට තමන්ගේ ජාත්‍යන්තර දේශපාලන පිළිබඳ දැක්මක් තිබෙන. ඒක චීනයේ දැක්ම. ඒක අපි කලබල වෙන්න ඕනේ නැහැ. චීනට එහෙම දැක්මක් තියෙනවා. අපි ඒක නියෝජනය කරන්නේ චීන පාර්ශ්වයද? ඔව්. ප්‍රශ්නයක් නෑ. හැබැයි චීනයේ ජාත්‍යන්තර දේශපාලන වමනාවටම අපේ රටේ ආර්ථිකය ගිල ගන්න සකස් කරන එක දේශප්‍රේමීත්වය වෙන්නේ කොහොමද? චීන ආර්ථික දේශපාලන වමනාව තමයි හම්බන්තොට චීනයේ ජාත්‍යන්තර ආර්ථික දේශපාලන වමනාව තමයි හම්බන්තොට වරාය. එනිසා උන්ට සමත් වී තිබෙනවා. හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ණය ලබා දෙනකොටම උන්ට පුළුවන්කම තිබෙනවා එම වරාය මිලදී ගත හැකි කියලා සූත්‍රගත කරගන්න. හම්බන්තොට වරාය ඉදි කර පමණක් නෙවෙයි වරාය පමණක් නෙවෙයි ඒ ආසන්න අක්‍ර 2500කට වඩා භූමියක් තමුන්නාසලා පවරා දෙනු ලැබුවා. ඒ වගේම හම්බන්තොට වරායෙන් කරන කිසිදු කාර්යයක් හම්බන්තොට වරාය සිට කිලෝමීටර් 50 දෙපසට අපිට තීන්දුව తీරන ගන්න අයිතියක් නැති තත්ත්වයක් තමුන්නාසලා පත් කරලා තිබෙනවා. 50 දෙපසට. ඒ කියන්නේ කිලෝමීටර් 50 දෙපසට හම්බන්තොට වරාය සිට අපිට තීන්දුව ආර්ථිකමය තීන්දුව ගන්න අයිතියක් නැති කරලා තියෙන තමුන්නාසලා හම්බන්තොට ගිවිසුමි. ඒ වගේම හම්බන්තොට වරායේ සියලුම කාර්යයන් අපිට ඉදි කරන්න බැරි තත්ත්වයක ඇති වී තිබෙනවා. ඒ භූමියේ තිබුණා නම් අර සුළං වලින් නිෂ්පාදනය කරන විදුලි ජනක සවි කරලා තිබුණා නම් ඒවත් ගලවගෙන යන තත්ත්වයට අපි පත් වී තිබෙනවා. ඒ නිසා දැන් අපි ආර්ථික වශයෙන් ස්වාධීනද? ආර්ථික වශයෙන් ස්වාධීන නැහැ මතක තබා ගන්න. ආර්ථික වශයෙන් ස්වාධීනත්වය අහිමි කරන්න මේ ණයත් මේ ඉදිකිරීම සහ මේ කොමිස් බලපාලා තිබෙනවා. එනිසා දේශප්‍රේමීත්ව පටලගෙන ඉන්න මහතුරු දේශප්‍රේමී සලු පිටි උනාදම මේ රටට වග කියන්න ඕනකම තිබෙනවා. රටේ ආර්ථික ස්වාධීනත්වය අහිමි කරලා තිබෙනවා. අද චීන සමාගම් වලට හැකියාව ලැබී තිබෙනවා. මේ පහුගියද ආන්දෝලන තුඩු දුන්නේ කවුද? පහුගියද ආන්දෝලන තුඩු දුන්නේ ප්‍රපෝචල් සමාගම් මන්ත්‍රීවරු මිලදී ගත්ත ගැන අපි කතා කරා. මන්ත්‍රීවරුන්ට දීපු චෙක්පත් මන්ත්‍රීවරුන් මිලදී ගත්තු ආකාරය ඒ වෙනුවෙන් කෝප් කමිටුවේ මන්ත්‍රීවරු පෙනී සිටපු ආකාරය මේ පාර්ලිමේන්තුවේ තියෙන ස්වාධීනත්වය තියෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ තියෙන කාර්යභාරය මූල්‍ය පිළිබඳ ජනතාවට වගකිය යුතු ආයතනය
මූල්‍ය ජාවාරම්කරුවන්ට මිලදී ගන්න පුළුවන් වෙච්ච එක සාකච්ඡාව අපි කතා කරලා තිබුණා. හැබැයි අද අපි කතා කරමින් තියෙන මොකද්ද? ඒ සමාගම් වලට පුළුවන් රාජ්‍ය නායකයෝ මිලදී ගන්න. මේකයි මේ කරලා තිබෙන්නේ. රාජ්‍ය නායකයෝ මිලදී අරගෙන තිබෙනවා. ඒ රාජ්‍ය නායකයෝ මිලදී ගැනීම පිළිබඳව මම ඉතා වගකීමෙන් කියනවා. මේ එළිදරව්වේ තිබෙන්නේ ඒක ඉතා කුඩා ප්‍රමාණයක් විතරයි. ඒ නිසා තමයි හම්බන්තොට වරාය ඉදි කරන්න $1 මිලියන 1310ක් වෙනකොට ඉදි කරපු සමාගම හම්බන්තොට වරාය ඇස්තමේන්තු කරන්නේ $1 මිලියන 780ට. කොහොමද මේ වෙන්නේ? ඉදි කිරීම සඳහා පමණක් $1 මිලියන 1380ක් වියදම් වෙලා තිබෙනවා. හැබැයි ඉදි කරපු සමාගම නැවත මිලදී ගන්නකොට ඇස්තමේන්තු කරනවා $1 මිලියන 780ක්. ඒව සිද්ධ වෙන්නේ කොහොමද? අනිත් සල්ලි කොහෙද තිබෙන්නේ? ඒ හම්බන්තොට වරායේ භූමියට අපි මිල ගණනය කරන්නේ නැද්ද? ඒක නාවික ඒක ඇවිල්ලා ලොකේෂන් බිස්නස් එකක්. හැමතැනම කරන්න බෑ. වරායවල් කියලා නුවර දාන්න බෑ. ඒක ලොකේෂන් බිස්නස් එකක්. ඒක අනුව ඒක වැලියු කරන්න පුළුවන්ද අපිට? එතන අක්කර 2500ක භූමියක් දුන්නා තමුන්වන්සලා. අපි යනවා වටාකම් නිර්දේශ කරාද නැහැ. ඇයි? අපේ ආර්ථික ස්වාධීනත්වද අපිට අහිමි වී තිබෙනවා. තමුන්වන්සලා හැම වෙලාවෙම මේල කේන්ද්‍ර ගන්නවා. මහා ණය බරක් තිබෙනවා. මේ ණය බරෙන් මිදීම සඳහා මේව අත්තරින්න ඕන කියලා. මේක තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ කමිෂන් වලින් සිද්ධ වී තිබෙන්නේ අසාර්ථක ව්‍යාපෘති වල ආර්ථික බර පමණක් නෙවෙයි. රටේ ආර්ථික ස්වාධීනත්වයද අහිමි කරලා තිබෙනවා. ඒ නිසා තමයි හම්බන්තොට වරාය චීනට ලබා දීම පිළිබඳව ඉන්දියාව සැලකිය යුතු ප්‍රමාණයකින් යම් පරස්පරතා ගැටුමක් ඇති වුණා. ඉන්දියාව එකට එකගුණේ නැහැ. ඉන්දියාවකට අපි දිගු කාල මිතුරු. දිගු කාල ආර්ථික මිතුරුන් අපි. හැබැයි ඔයගොල්ලෝ හම්බන්තොට වරාය චීනට ලබා දෙනවා. මොකක්ද තමුන්වන්සලා කරන්න සිදු වී තිබෙන්නේ? නෑ ඉන්දියාව ඔයාටත් අපි ගුවන් තොටුපළ දෙන්න. මේ ස්වාධීනත්වයේද? හම්බන්තොට වරාය චීනට ලබා දෙනකොට තමුන්වන්සලා කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරා. ත්‍රිකුණමල වරාය ඉන්දියාවට ලබා දීම පිළිබඳව. මම දැක්කා පොන්සේකා මැතිතුමා එතුමා ස්තුතිවන්ත වෙනවා. බොහෝ අය කැබිනට් මණ්ඩලේ කතා කරන්නේ ඔය එළිය කියන්නේ නැහැ වැඩි. හැබැයි පොන්සේකා මැතිතුමා එළිය කිව්වා හම්බන්තොට ත්‍රිකුණමල වරාය ඉන්දියාවට ලබා දීම පිළිබඳව කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරාගෙන. දැන් මේ ජාලය කොහොමද සිද්ධ වෙන්නේ? අපිට ආර්ථික උපාය මාර්ගයක් කරන සංවර්ධන සැලසුම් කිරීමේ අයිතිය අපිට අද හිමි වී තිබෙනවද? අපි අපේ ස්වාධීන ආර්ථික ගමනකට අපිට අහිමි වී තිබෙනවා. ඒකට මේ ණය කන්ද. ඒක නිසා තමයි කිව්වේ රාජ්‍යයන් ණය වලින් යටපත් කරගන්න පුළුවන් බව. රාජ්‍යයන් කොමිස් වලින් යටපත් කරගන්න පුළුවන්. රාජ්‍යයන් තවදුරටත් බයිනැත්තු වලින් කඩු වලින් රාජ්‍යයන් යටපත් කිරීමේ යුගයේ අවසන්. ඒ යුගයේ ඉතිහාසන මීට 100 වසරකට ඈත ඉතිහාසයකට අයිති යුගයක්. දැන් යුගය මොකද්ද? ණය වලින් සහ කොමිස් වලින් රාජ්‍යයන් අත්පත් කරගන්න පුළුවන්. ඒ නිසා අපේ මුළු ආර්ථික ව්‍යාපෘතිම, ආර්ථික සැලසුම්ම, ආර්ථික උපාය මාර්ගෙම පුළුවන්කම ලැබිලා තිබෙනවා මේ ණය දෙන සමාගමට අත්පත් කරගන්න. දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට දැම්මට පස්සේ දේශීය ආදායම් බදු පනත පාර්ලිමේන්තුවට දැම්මට පස්සේ මහා බැංකුව අධිපතිවරයා නිකුත් කරපු නිවේදනය කුමක්ද? ඔහු නිවේදනයක් නිකුත් කරගෙන දේශීය බදු ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට භාජනය වී ඇත. ජනතාවට මොන වුණත් කමක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට භාජනය වී ඇත. කොපමණ ප්‍රමාණයක් සතුටු වී ඇද්ද යත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ දෙවැනි ණය මාර්ග මුදල මුදහරින්න එකඟ වුණායි කියලා කිව්වා. ඒකට මොකද්ද? දේශීය ආදායම් පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටටපත් වෙනවා. සතුට වෙනුවෙන් අපිට ණයක් දෙනවා. එහෙනම් නීති සම්පාදනය කරන අපි වෙනුවෙන්. මේ පාර්ලිමේන්තුව පනත සම්මත කරන්නේ රට වෙනුවෙන්ද නෑ. දේශීය ආදායම් පනත හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටටපත් වෙනකොට මේ රටේ වැඩ කරන ජාතික ධනයට විශාල දායකත්වය සපයන ව්‍යාපාරිකයන් හොම්බෙන් යන තත්ත්වයේ ආදායම් පනතෙන් හැදුවා. දැන් නීති සම්පාදනය කරන්නේ අද අපි වෙනුවෙන්. අපිද මේ පාර්ලිමේන්තුව තමයි නීති සම්පාදනය කිරීම බලය. හැබැයි නීති හදන්නේ අද තවදුරටත් මේ පාර්ලිමේන්තුව නෙවෙයි. දේශීය ආදායම් පනතෙම පෙන්නුම් කරනවා. ඒක අපේ නිර්මාණයක් නෙවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් කෙන්යානු කියන රාජ්‍යයට අදපු පනත තමයි ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. නිසා ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන් අපිට තිබෙන නිදහස මුළුමනින්ම අහිමි වූ තත්වයක් මේ ආර්ථික ක්‍රියාවලිය තුළ ඇති වී තිබෙනවා. අන්නේ ආර්ථික අහිමිවීම තමයි රාජපක්ෂ මිලදී ගැනීමේ ප්‍රතිවිපාකය. ඒක තමයි. $1 මිලියන 7.6 චීන සමාගම කැමති $1 මිලියන 7.6ක් දුන්නා. එයා කැමති මෙයා ගත්තා. කාට හරි කියන්න පුළුවන් දෙන්නගේ පුද්ගලික ගනුදෙනුවක්ද? ඔව් කාට හරි කියන්න පුළුවන්. දෙන්නගේ පුද්ගලික ගනුදෙනුවක් නෙවෙයි. ඒ හරහා අපේ ආර්ථික උපාය මාර්ගය පාවා දී තිබෙනවා. අපේ ස්වාධීනත්වය පාවා දී තිබෙනවා. ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තවත් හිටපු ජනාධිපතිවරයාට තවදුරටත් මේ රටේ දේශප්‍රේමීත්ව පිළිබඳව කතා කරන්න පුළුවන්ද? මාතෘභූමිය ගැන කතා කරන්න පුළුවන්ද? මුදල් වලට ලොල්කමේ, කමිෂන් වලට ලොල්කමේ රටේ ආර්ථික ස්වාධීනත්වයත් දේශපාලන ස්වාධීනත්වයත් පාවා දී තිබෙනවා. ඔව් දේශප්‍රේමීද? මේ රට ලෝකේ වෙන රටක නම් මේ තත්ත්වය මතක තබා ගන්න. ලෝකේ වෙන රටක නම් මේ තත්ත්වය විශාල
දේශපාලන අර්බුදයක් නිර්මාණය කරන තත්ත්වයක්. නමුත් අපේ රටේ එහෙම වෙන්නේ අවාසනාවකට. ඇයි අපේ රටේ ජනතාවට මේ වංචා දූෂණ ගැන අහලම ඒවා දැන් පත්තියන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකේ බර චීන සමාගමක් විසින් ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම වෙනුවෙන් රටේ නායක චීන සමාගම විසින් මිලදී කරලා තිබෙනවා නම් ඒක රටේ මොනතරම් දේශපාලන අර්බුදයක් බවට පත් විය යුතුද? නමුත් ඒවා ජනතාවට අදාළ නැහැ. ඒ තරමට පත්තියන් වෙලා තිනවා තමුන්වහන්සේගේ වංචා සහ දූෂණ. ඒ නිසා අද ආර්ථික වශයෙන් අපි ඇති වී තිබෙන බෙලහීනතාවයේ දේශපාලනික වශයෙන් අපි ඇති වී තිබෙන නිදහස පිළිබඳව ප්‍රශ්නයක් අපිට තිබෙනවා නම් ඒ ප්‍රශ්නේ තිබෙන අභ්‍යන්තරය තමයි මේ එළිදරව් වෙමින් තිබෙන්නේ. නිසා අභ්‍යන්තරය ඉතාමත් විනාශකාරී අභ්‍යන්තරයක්. ඒ නිසා නැවතත් මම කියන්නේ අඩුම තරමේ හිටපු ජනාධිපතිවරයා නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්මයා. වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙවෙයි ලෙස නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්මයා. අනාගතයේ මේ රට බාලගන්න ඉන්නවයි කියන නායකයෙක් ලෙස නෙවෙයි. සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ඇවිල්ලා මේකට උත්තර දෙන්න ඕන. අඩුම තරමේ. සාමාන්‍ය පුරවැසියෙක් ලෙසවත් අඩුම තරමේ මේ රටේ පුරවැසියෙක් ලෙසවත් කල්පනා කරමින් මේකට උත්තර දෙන්න ඕන. හිටපු ජනාධිපතිතුමන් පැත්තකින් තියන්න, කුරුණෑගල මන්ත්‍රීකම් පැත්තකින් තියන්න, අනාගතේ නායක වෙන එක පැත්තකින් තියන්න. මේ රටේ පුරවැසියෙක් හැටියට යම් සමාගමක් විසින් මිලදී අරන් තියෙන බව එළිදරව් වී තිබෙනවා නම් ඒ පිළිබඳ මේ පාර්ලිමේන්තුවටත් මේ රටටත් කරුණු ඉදිරිපත් කිරීම ඔහුගේ වගකීම නෙවෙයිද? ඇයි ඔහු කියන්නේ මොකද්ද? ඇමරිකාවේ මට ඡන්ද නැහැ. ඒ නිසා මම ඒක ගැන කතා කරන්නේ. ඇමරිකාවේ ඡන්ද පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. රටේ ආර්ථික ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක් අපි කතා කරන්නේ. රටේ දේශපාලන ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්න කතා කරන්නේ. රටේ ආර්ථික වශයෙන් මහා උගුලකට හිර කරපු මේ ව්‍යාපෘති වලට කොමිස් කොල්ල කෑම පිළිබඳ අපි කතා කරන්නේ. පුෂ්පා රාජපක්ෂලාට, සරණ ගුණවර්ධනලාට, මහින්ද රාජපක්ෂලාට මේ සමාගම් මූල්‍ය ආධාර දීපු ආකාරය පිළිබඳ අපි කතා කරන්නේ. මේ රටේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා සැබෑ පුරවැසියෙක් නම් ලංකාවේ මම දන්නවා බැසිල් රාජපක්ෂ ගෝඨාභය බැසිල් රාජපක්ෂ මේකට උත්තර නොදුන්නට කමක් නැහැ. ඔහු වගේ කියන්නේ ඇමරිකන් ජනතාවට. ඔහු ඇමරිකන් පුරවැසියෙක්. හැබැයි මේ රටේ පුරවැසියෙක් මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒ නිසා පුරවැසියෙක් හැටියට Tamanට එල්ල වී තිබෙන බරපතල චෝදනාවන් පිළිබඳ පිළිතුරු ලබා දිය යුතු තිබෙනවා. අපි වංචා දූෂණ මංකොල්ල ඇති වෙනකන් කතා කරලා තිබෙනවා. හැබැයි ඒ හැම එකම තියෙන්නේ විශාල වශයෙන් ගත්තොත් ආර්ථිකයේම ප්‍රතිවිපාක. මහා බැංකුව බැඳින් කරේ ආර්ථිකයේම ප්‍රතිවිපාක ගෙන දෙනවා. ඒක අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධය ඉතා මැනවින් එළිදරව් වී තිබෙනවා. මේ ආදී ගනුදෙනු විශාල ප්‍රමාණයක ආර්ථිකම ප්‍රතිවිපාක. හැබැයි මේක ආර්ථිකම ප්‍රතිවිපාක වලින් ඔබට යන රටේ ස්වාධීනත්වයේ ස්වරිභාවය පිළිබඳව ප්‍රතිවිපාක ගෙන දෙන ගනුදෙනුව. මේ ගනුදෙනුව කාටද ආරක්ෂා කරන්න පුළුවන්? මොන දේශප්‍රේමයටද මේක ආරක්ෂා කරන්න පුළුවන්කම තිබෙන්නේ? මේ ගනුදෙනුව ආරක්ෂා කළ හැකි වන්නේ රාජපක්ෂ මහත්මයාගේ පැවැත්ම හා තමන්ගේ පැවැත්ම එකමට වී තිබෙන අය විතරයි. රාජපක්ෂ මහත්මයාගේ පැවැත්මයි තමන්ගේ දේශපාලන පැවැත්මයි සමපාත වෙච්ච අයට පමණයි. රාජපක්ෂගෙන් තොර දේශපාලනයක් නැති අයට පමණයි. රාජපක්ෂ පවුලට තව තවත් ආවඩ කිරීමෙන්, තව තවත් සුරතල් කිරීමෙන්, තව තවත් උන්ගේ උඩකුක්කුම් වෙන අයට පමණයි මේක ආරක්ෂා කළ හැකි වන්නේ. සැබෑ ස්වාධීනත්වය පිළිබඳව අපේක්ෂා කරනවා. සැබෑ ලංකාවේ මාතෘභූමියේ සැබෑ නිදහස, අපේ ආර්ථික නිදහස, අපේ දේශපාලන නිදහස පිළිබඳව කල්පනා කරන කිසිවෙකුට මේක ආරක්ෂා කරන්න බෑ. මේ ආරක්ෂා කරන හැම හඬක්ම තිබෙන්නේ අන් කවරක් නෙමෙයි තමන්ගේ ජීවිතේ පැවැත්ම, තමන්ගේ දේශපාලන පැවැත්මත් රාජපක්ෂ මහත්මයාගෙන් තොරව නැති අයට විතරයි මේ ගනුදෙනුව ආරක්ෂා කරන්න පුළුවන්කම තිබෙන්නේ. අඩුමතරම මේකට එරෙහි වෙන්න බැරි නිහඬ වෙන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි නිහඬ වෙදලා තඩක් නැහැ. සිංගප්පූරුවේ ඉඳන් සිග්නල් එක දෙන උඹ කතා කරපන්, උඹ කෑ ගහපන්, උඹ අහපන් දැන් ස්ථාවර නියෝග පිළිබඳ ප්‍රශ්න උඹ දැන් මේක කියපන්, උඹ වෙන ප්‍රශ්නයක් ගන්නේ. නියෝග එහෙම රූකඩ වගේ නූල් වලට නැට වෙන රූකඩ කණ්ඩායමක් තමයි මේ කණ්ඩායම. ඒ නිසා තමයි මේ පිළිබඳව තා විවෘත මනසින් බැඳුම් කරේ බැඳුම් කරත් අපි කතා කරනවා. ඒවත් තරලා නැහැ කොතනකවත්. අනිත් ගනුදෙනුවත් කතා කරලා තිනවා. වංචනිකයන් ආරක්ෂා කරන්න මැදිහත් වීම ඒවත් කතා කරලා තිනවා. ඒ වගේම රටේ දේශපාලන ආර්ථික ස්වාධීනත්වය පාවා දෙන්නද මේ ගනුදෙනු පිළිබඳව අපි කතා කරනවා. මෙය හුදු කතා සාප්පුවකට පමණ සීමා නොවේ. අපි දන්නවා මේ ආණ්ඩුව. මේ ආණ්ඩුවට වෙන ගනුදෙනු තියෙනවා. ඒ නිසා ඉතා අඩුවෙන් තමයි මේවා ගැන පරීක්ෂණ පවත්වන්නේ. ඉතා අඩුවෙන් තමයි මේවට යන්නේ. ඒ නිසා මේ අවනණ්ඩුව කවදාවත් මේ අවනණ්ඩුවට විසඳුමක් අපි තමුන්වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මේක මේ රටේ මහජනය කල්පනා කරලා බලන්න ඕන. රටක ආර්ථික ස්වාධීනත්වය, රටේ දේශපාලන ස්වාධීනත්වය අහිමි කරනවා නම් Tamanගේ කොමිස් මුදල් මත එවැනි නායකයන් මේ රට ඕනද? එවැනි දේශපාලනයක් මේ රට ඕනද? එවැනි දේශපාලනයක්, එවැනි නායකයන් ප්‍රතික්ෂේප කිරීමේ මතයක් මේ රටේ පොදු ජනතාව තුළ මතු කළ යුතුයි කියන අදහස ඉදිරිපත් කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. Honorable